එහෙනම් හැමෝටම ආයිබෝවන් නැවතත් අපි 9 වසර පන්තියේදී හම් වෙන්නේ කිව්වත් දැන් තරහයයි ඔබගේ ආදරණීය ගුරුවරයාත් එක්ක අද මොකද්ද පාඩම කියලා අපි පොඩ්ඩක් බලමු. අපි ඇක්ටිව් ගැන ඉගෙනගෙන තියෙනවා. අපි ඇක්ටිව් ගැන ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. මාව ඇහෙනවද හිමාෂා? මාව ඇහෙනවද? Yes sir. ඕකේ. අපි ඇක්ටිව් ගැන ඉගෙනගෙන තියෙනවා ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. හරිනේ? දැන් ඇක්ටිව් වල අපි දන්නවා වාක්‍ය රටා ප්‍රධාන වශයෙන් වාක්‍ය රටා හතරකට බෙදාගෙන තියෙනවා. සිම්පල්, පර්ෆෙක්ට්, කන්ටිනියස්, පර්ෆෙක්ට් කන්ටිනියස්. මේවා ගැන තවත් විස්තරාත්මකව අපි ඉස්සරහට කතා කරමු. 9 වසර ඉවර වෙන්න කලින්. එතකොට මේකෙදී අද දවසේ මම වැඩිපුර අවධානයක් යොමු කරනවා මේ පර්ෆෙක්ට් කියන වාක්‍ය. සහ පර්ෆෙක්ට් කියන වාක්‍ය විවිධාකාරයෙන් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක ගැන කතා. එතකොට පර්ෆෙක්ට් කියන වාක්‍යය අපි දන්නවා කොටස් තුනක්. පර්ෆෙක්ට් කියන වාක්‍යයේ කොටස් තුනක් තියෙනවා. ප්‍රසන්ට් පර්ෆෙක්ට්, පාස්ට් පර්ෆෙක්ට්, ෆියුචර් පර්ෆෙක්ට්. පර්ෆෙක්ට් කියන එකේ කොටස් තුනක් තියෙනවා. දැන් තේරෙනවනේ. ඇක්ටිව් එකේ ප්‍රධාන වශයෙන් කොටස් හතරයි. සිම්පල්, පර්ෆෙක්ට්, කන්ටිනියස්, ප්‍රසන්ට් පර්ෆෙක්ට් කන්ටිනියස් කියලා කොටස් හතරයි. ඒ කොටස් හතරම තුනකට බෙදෙනවා. ප්‍රසන්ට්, පාස්ට්, ෆියුචර් කියලා. ඒකෙදී අද දවසේ අපි කතා කරන්න දන්නේ මේ පර්ෆෙක්ට් කියන පාඩමත් එක්ක. හරිනේ? පර්ෆෙක්ට් එකේ කොටස් තුනක් තියෙනවා කියන එකත් මතක තියාගන්න. මේවා ගැන අපි කතා කරපු දේවල්. හරි? දැන් කතා කරන්නේ මේ පර්ෆෙක්ට් ගැන. හරි. හරි. ඉමාෂා ඉන්නවද ලයින් එකේ? can you hear me? ඉමාෂා? Yes sir. ඔව් ඉමාෂාටම සම්බන්ධ දෙයක් ඉඳලා ඔන්න පින්තූරයට ඉමාෂාව තෝරගත්තා. ඉමාෂා මේ පින්තූරේ දැක්කම මොකක් හරි වාක්‍යයක් කියන්න හිතෙනවා නම් කියන්නකෝ. ඉමාෂාට මතක් වෙන්න පොඩ්ඩක් පරක් වෙනවා නම් කමන්න වෙන කවුරු හරි කතා කරාට කමක් නැහැ. ඉමාෂා ලයින් එකේ ඉන්න ගමන් මේ පින්තූරේ දැක්කම අපිට මතක් වෙන්නේ මොකද්ද? වාක්‍යයක් මොකක් හරි මතක් වෙනවා. මුණන් කිසිම චාරයක් නැති එකෙක්ස කාලා බලන්නකෝ ඉතුරු කරලා කෑම ආහාර විනාශ කරලා නේ පිඟාන හොදලත් නෑ. එහෙම එකක් නෙවෙයි. නිකම් මේක දැක් එච්චර මේ ගැඹුරු කතාවක් නෙවෙයි මම මේ ආන්නේ. හොඳේ. මු ආහාර විනාශ කරන එකෙක්. මුට හරියට කන්න තේරෙන්නේ නෑ. මං හිටියනම් ওই බනිස් කෑල්ල ඉවර වෙන්නම කනවා. ඔය පිඟානේ බත් ඇටයක්වත් මං නම් ඉතුරු කරන්නේ නෑ. චිකන් කෑල්ල ආයේ නෑ. පේන්නවත් නෑ. නෑ මං හිටියනම් පිඟාන හොද. ඒවා නෙවෙයි මම මේ කියන්නේ. එච්චර ගැඹුරු කතාවක් නෙවෙයි මේ කියන්නේ. සෞඛ්‍ය පාඩමක්වත් නෙවෙයි. I am asking at once මේක දැක්ක ගමන් ඔයාලට මොකක් හරි වාක්‍යයක් මතක් වෙනවා නම් ඒක කියන්න. කෑම කාලා තියෙනවා. කෑම කාලා තියෙනවා. නැත්නම් අපිට කියන්න පුළුවන් කවුද? එහෙම සාමාන්‍යයෙන් පාවිච්චි කරනවානේ අපිනේ. කවුද කෑම කාලා තියෙනවා. නේද? කවුද කෑම කාලා තියෙනවා. පැහැදිලිද මං කියන දේ? කවුද කෑම කාලා තියෙනවා කියලා. පැහැදිලිනේ? දැන් එතකොට මේක ඇයි අපි එහෙම කියන්නේ? ඇයි අපි එහෙම කියන්නේ? දැන් කවුද දාන බුද්ධිනීට ජොයින් වෙන්න බැරිද? සමහරටම රිමූව් කරපින්ද දැන් ජොයින් වෙන්න බැරි ඇති මේ ලින්ක් එකේ. ඉතින් වීඩියෝ එක තමයි ගන්න වෙන්නේ. කරන්න දෙයක් නෑ. මං ඒකයි කිව්වේ කතා කරන්න කිව්වේ. Zoom එකේ ඉද්දිම කතා කරන්න කිව්වේ. ඒතකොට අයින් කරන්න වෙන්නේ නෑනේ. මට සාධාරණයක් කරන්න බෑ. එක්කෙනෙක් අයින් කරලා බුද්ධිනීට විතර සාධාරණයක් කරන්න බෑනේ මට කොහොමද? කතා කරා නම් මම අවස්ථාව දෙනවා. අර බලන්න නිපුණ පුතාලාගේ දෙනින් කතා කරා අපි අවස්ථාව දුන්නා. රිමූව් Zoom එකේ රිමූව් කරොත් සමහරවිට අද ඇඩ් වෙන්න බැරුව ඇති. කරන්න යන්න වීඩියෝ එක බලපු දෙයක්. හරි. ඒ හින්දා තමයි කියන්නේ කතා කරන්න කියලා. හරි. ආයෙ ඔයගොල්ලෝ මේ වැරද්ද කරන්න එපා. කතා කරන්න බය නැතෝ. එක්ක පන්තිය පටන් ගන්න කලින් ඒව නැත්තම් පන්තියේදීවත් අයින් කරායින් පස්සේ කතා කරලා වැඩක් නැහැ. හොඳට තේරුම් ගන්න. හරි. එතකොට පුතේ දැන් තේරෙනවද? කවුද? අපි ඒ වචනේ පාවිච්චි කරමුකෝ. කවුද? හිමාෂා ඉන්නවද? හයිද? හිමාෂා? Yes sir. කවුද? මොකද පුතේ වාක්‍ය? කවුද කෑම කාලා? ඇහෙනවද? ඇහෙන්නේ නැද්ද? තියෙනවා. කවුද කෑම කාලා? තියෙනවා. හරි. අපි බලමු අනිත් එක. තියෙනවා. ඔව්. මේ මොකද්ද මේක දිහා බලලා කියන්නේ?
වැහැලා තියෙනවා. ඇයි වැහැලා තියෙනවා කියලා ඉමාෂා කියන්නේ? වහිමින් තියෙන. කො වහිනවට වැස්ස පේනවේ? කවුරු හරි ඉමාෂාට සපෝට් එකක් දෙන්න පුළුවන්. ඇයි වැහැලා තියෙනවා කියලා කියන්නේ? පාර තෙමෙලා ඇයි පාර හරි පාර තෙමෙන්න වහින්න ඕනිද? පාර තෙමෙන්න වහින්න ඕනිද? වෙන විදියක් නැද්ද පාර තෙමෙන්න? නෑ මෙච්චරම පාර තෙමෙන්න නම් සර් වහින්න ඕනේ. වෙන වැඩක් කරන්න බෑ සර් මෙච්චර තෙමෙන්න නම්. එහෙම නේද කට්ටිය හිතන්නේ? සර් මෙච්චර තෙමෙන්න නම් වහින්න ඕනි සර් වෙන වැඩක් නම් කරන්න බෑ කොහොමත්ම. මෙච්චර පාර පුරා තෙමෙන්න නම් එකම දෙයයි තියෙන්නේ වහින්න වෙනවා. බවුසරෙන් වතුර වක් කරත් නේ මං කිය වෙන වැඩක් කියන්නේ මේ බවුසරෙන් වක් කරන එක. හොඳයි ඔයගොල්ලෝ වෙන මොකුත් හිතන්න එපා. මං කිය මේ බවුසරෙන් වතුර වක් කරන එක. බවුසරෙන් වතුර වක් කරත් පුතේ ඔච්චර තෙමෙන්න බෑ. අර බිත්ති මොකද බිත්ති නෙවෙයි. අර පැත්තේ යූරත් තෙමිලා තියෙනවනේ. එනම් වැහැලා තියෙනවා. අපිට කියන්න පුළුවන්. හැබැයි ඒකත් අපි 100% ෂුවර් නැති හින්දා අපි දැක්කේ නැති හින්දා අපි මොකද්ද කියන්නේ වැහැලා තියෙනවා. අපි දැක්කේ නැහැ. දැන් කලින් එකෙත් එයා කනවා අපි දැක්කේ නැහැ. පිඟානයි මස් කෑල්ලයි අර තියෙන හින්දා කාලා තියෙනවා. දැන් මේකත් වැහැලා තියෙනවා. පැහැදිලිනේ ලා කතා ටික කියවෙනවා අපිට. ඉමාෂා මේ ගැන මොකද කියන්නේ? ඉමාෂා මාෂා මොකද? ඒකෙත් වතුර තියෙනවා වගේ සර්. ඔව් වතුර තියෙනවා. ඒක හරි. වතුර තියෙනවා. මං අහන්නේ ඒකත් එක්ක යන කතාව වෙන කවුරු හරි කතා කරන්න බලන්නේ නම්. දැන් මේකේ වැයලා තියෙනවා කියලා කියන්න අමාරුයි වගේද? ඔව් නේද? ඇයි අර මේ පොඩි තා මේ බැම්මක් වගේ තියෙන ඒකේම තෙමිලා නෑ වගේ නේද? නැස්සන ඒ ටිකත් තෙමෙන්න බෑනේ. එතකොට අපි දැන් සැකේ වැඩිද අඩුද? වැඩි. වැහැලා වෙන මොකක් හරි වෙන්නත් පුළුවන් වගේ. එහෙමත් හිතනවා වෙන මොකක් හරි කියන්නේ පොඩි ටැප් එකක් ගැලවිලා ගිහිල්ලා වතුර බේසමක් පෙල්ලිලා නේද? ඒ වගේ මොකක් හරි ලයින් එකක් වෙන්නත් ඇති. ඒ හින්දා අර වහින පැත්තට අපිට සැකේ වැඩි වෙනකොට අපි කියනවා වැහැලා ඇති. සමහර විට මොකක් වෙලා ඇද්ද? වැහැලා ඇති සමහර විට. වැහැලා ඇති. වැහැලා තියෙනවා කියලා අපිට දැන් කියන්න තරම් ෂුවර් එකක් නැහැ. වැහැලා තියෙනවා කියලා කියන්න තරම් ෂුවර් එකක් නැහැ. ඒ හින්දා අපි වැහැලා ඇති කියලා පොඩි ෂේප් එකක් දාන්න පුළුවන්. එතකොට බලන්න වැහැලා තියෙනවා වැහැලා ඇති. පොඩි වෙනසක් තියෙනවා පේනවනේ. හරි. දැන් බලන්න. හරි පුතේ thank you මාෂා thank you. තව හිතන්න ඕනේ. පොඩි දේවල් අපි හිතමු තව. හරි. අපි බලමු මෙන්න මේ වාක්‍යයත් එක්ක පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපි මොකද්ද මේකෙදි කතා කරන්න පුළුවන් කියලා. හරි? බිනර ගොඩක් දවසින් කතා කරේ නෑ. බිනර එන්න වේදිකාවට. බිනර. ඇහෙනවද? ඔව් ගෑන් ළමෙක්ින්ද මම බිනරට කතා කරා. හරි. බිනර මේ ළමයාට 8ට බස් එකක් තියෙනවා. හොඳේ? තේරෙනවද බිනර? කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. බිනර ඇහෙනවද? ඇහෙනවා සර්. එන කතා කරන්න ඕනේ. හූ ගන්න ඕනේ. එතකොට අපි දන්නේ පණ පිටින් ඉන්නවා කියලා. එතකොට මේ ළමයාට කීයටද බස් එක තියෙන්නේ? 8ට. 8ට. දැන් වෙලාව 8යි. දැන් වෙලාව 8යි. කෙල්ල තාම ගෙදර ඉන්නේ. ඒක නෙමෙයි සෝරි මට වැරදුනා කතාව. මේ කෙල්ල දැන් ඉන්නේ පන්තියේ. මේ පන්තියේ ඉන්නවා කෙල්ල. මේගොල්ලන් ගෙදරට නෑදෑයෝ එනවා කිව්වා. හරිද බිනර? හරි සර්. ගෙල්ලේ ගෙදරට නෑදෑයෝ එනවා කිව්වා. දැන් වෙලාව 10යි නෑදෑයෝ එනවා කිව්වේ 9ට විතර. කෙල්ල ඉන්නේ කොයිද පුතා? පන්තිය. දැන් කෙල්ල මොකද්ද හිතනවා ඇත්තේ? මට ගෙදර යන්න බැරිද? 9ට නෑදෑයෝ එනවා කිව්වා. දැන් වෙලාව 10යි. කෙල්ල තාම පන්තියේ ඉන්න ගමන් හිතනවා. මොකද්ද හිතන්නේ? ආපු කට්ටිය ගියාද දන්නේ නැහැ කියලා. නෑ තාම පෑයිනේ නෑ දැන් එහෙම පෑයින් යන කට්ටියද අපේ කට්ටිය ඇවිල්ලා දවස් දෙකක් කාලා යන්නේ අපේ ලෙන් සෙට් එක. තම
මොනව ගෙනවත් දන්නේ නැහැ කියලා. නෑ තව මට ඕනි වාක්‍ය ආවේ නෑ. 9ට එනවා කිව්වා. දැන් වෙලාව 10යි. වෙන කවුරු හරි උදව්වක් දෙන්න පුළුවන්ද ඉක්මනට? නෑදෑයෝ ඇවිල්ලා ඇති. 9ට එනවා කිව්වේ දැන් 10යි. දැන් නම් නෑදෑයෝ ඇවිල්ලා ඇති. හිත තියෙන්නේ හේ. පැහැදිලිද බිනර දැන් මං කියපු එක? නෑදෑයෝ ඇවිල්ලා ඇති. මේව හිත හිතා ඉන්න කෙල්ල ඔන්න යනවා ගෙදරට. ගෙදරට යනකොට ඔන්න මිදුලේ වෙන්න මේ ටික තියෙනවා. මිදුලේ මේම තියෙනවා. දැන් මොකද කියන්නේ? නෑදෑයෝ ඇවිල්ලා. නෑදෑයෝ ඇවිල්ලා තියෙනවා කියන්න ඕනි පුතේ. මොකද කියන්න ඕනි? නෑදෑයෝ ඇවිල්ලා තියෙනවා. වෙනස බලන්න දැන් මේකෙදි මොකද්ද හිතුවේ? නෑදෑයෝ ඇවිල්ලා ඇති. දැන් මේකේ කිව්වේ ඇවිල්ලා තියෙනවා. දැන් ඔය ළමයා පන්තියකට ගිහිල්ලා කිව්වොත් එහෙම ඊළඟ දවසේ ඇවිල්ලා කාලා බීලා ඔක්කොම කරලා ඉවර වෙලා ඊළඟ දවසේ ගිහිල්ලා කියයි පන්තියේදී අපේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලා තිබුණා කියලා කියයි. අර ගිහිල්ලා කියයි අපේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලා හිටියා. ඊ අපේ ගෙදරට නෑදෑයෝ ඇවිල්ලා හිටියා. දැන් වෙනස පේනවද පුතේ මේ තුනෙන්ම? කලින්ම හිතනකොට අපි කියනවා නෑදෑයෝ ඇවිල්ලා ඇති. ඒක දෙවිදියකින් හිතන්න පුළුවන් පුතේ. දැන් 10යි වෙලාව 9ට නෑදෑයෝ එනවා කිව්වා. අපි 10ට විතර හිතනවා දැන් නෑදෑයෝ ඇවිල්ලා ඇති. ඒකත් පුළුවන්. නැත්තම් හෙට 10ට එනවා කිව්වා අද තාම 10යි. අදත් ළමයට හිතන්න පුළුවන් හෙට මේ වෙනකොට නෑදෑයෝ ඇවිල්ලා ඇති කියලා හිතන්නත් පුළුවන්. කියනවාක පැහැදිලිද පුතාලට? හෙට මේ වෙනකොට නෑදෑයෝ ඇවිල්ලා ඇති කියලා හිතන්නත් පුළුවන්. දැන් මේ වෙනකොට නෑදෑයෝ ඇවිල්ලා ඇති කියලා හිතන්නත් පුළුවන්. දෙකෙන්ම පොඩි වෙනසයි තියෙන්නේ. ඊළඟට මොනවාරි සාක්ෂියක් තියෙනකොට අපි කියනවා නෑදෑයෝ ඇවිල්ලා ඉන්නවා කියලා. ඊළඟට අන්න ඊළඟ දවසේ ඔක කිව්වොත් කියන්නේ නෑදෑයෝ ඇවිල්ලා හිටියා කියලා. දැන් පැහැදිලිනේ? තව උදාහරණයකුත් කතා කරන්න කලින් අපි මේවා කියන්නේ මොන වාක්‍ය රටාවේද කියලා බැලුවොත් ඔන්න අනිත් ඒවා ගැන හිතන්න එපා. මැද බලන්න present perfect, past perfect, future perfect කියලා වාක්‍ය ටිකක්. ඒ ගැනයි මේ කතා කරන්නේ. present perfect කියන්නේ කරලා තියෙන දේවල් නැත්නම් ඉන්න දේවල්. කරලා තිබුණු දේවල් හිටපු දේවල්. කරලා ඇතැයි සිතන දේවල්. එහෙම ලියාගත්තම හොඳයි. කරලා ඇතැයි සිතන දේවල්. කරලා ඇතැයි සිතන දේවල්. නේ? මේක මන් දීලා තියෙනවනේ මීට කලින්. කරලා ඇතැයි සිතන දේවල්. කරලා තියෙනවා, කරලා තිබුණා, කරලා තියේවි, සිතනවා කියලා ලියාගන්න. ඕකේ මන් දාලා නැහැ කරලා තියේවියි සිතනවා කියලා දාන්න. හරිනේ? මොනවද පාවිච්චි කරනවා කිව්වේ? past participle ක්‍රියාපදේ පාවිච්චි කරනවා. past participle ක්‍රියාපදේ පාවිච්චි කරනවා. ඒවත් එක්ක මොනවද පාවිච්චි කරන්න ඕනි කිව්වේ? have has එක්ක past participle, had එක්ක past participle, will have එක්ක past participle පාවිච්චි කරන්න ඕනි කිව්වේ. පැහැදිලිනේ? have has එක්ක past participle, had එක්ක past participle, will have එක්ක past participle පාවිච්චි කරන්න ඕනි කිව්වේ. දැන් අර නෑදෑයෝ ඇවිල්ලා ඇති කියනවා නම් පොඩ්ඩක් අපි දැන් කතා කරමු බලන්න. හිමාෂා 478 හිමාෂාට ඇහෙනවද මාව? Can you hear me? Yes sir. ඔව්. අපි මුලින්ම කිව්වේ මොකද? නෑදෑයෝ ඇවිල්ලා ඇති කියන එක මොන වාක්‍ය රටාවෙන්ද කියන්නේ මේ තුنين? present perfect. හොඳට කල්පනා කරන්න. තව කල්පනා කරන්න. වගීෂත් හිතන්න. වගීෂා නෑදෑයෝ ඇවිල්ලා ඇති. මෙන්සර yes sir. නෑදෑයෝ ඇවිල්ලා ඇති. මේ ටිකේ කොයිකෙන්ද කල්පනා කරන්න කියන්න. future perfect. future perfect. ඇයි කියලා බලන්න. කරලා ඇති කියලා අපි හිතනවා කිව්වා. පැහැදිලිද පුතා?
ඊළඟට Yes, sir. ගෙදර යනකොට සෙරෙප්පු ටික තිබුණා මිදුලේ. මතකනේ වාට? එහෙම නේද? Yes, sir. ඔව්. මොකක්ද අපි හිතුවේ? what did we think? මොනවද අපි හිතුවේ? ඇවිල්ලා ඇති. සෙරෙප්පු ටික දැක්කම ෂුවර් එක වැඩි පුතේ. ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. මොන එකෙන්ද කියන්නේ එතකොට? Present perfect. present perfect. ඊළඟ දවසේ පන්තියට ගිහිල්ලා කිව්වා ඔයා මේ කතාව. Past perfect. past perfect වලින් කියන මොකද්ද කියන්නේ එතකොට? නෑදෑයෝ ඇවිල්ලා හිටියා. ඇවිල්ලා හිටියා කියන. පැහැදිලිනේ? right okay. අපි තව උදාහරණයක් එක්ක කතා කරමු. මිනිහෙක් හිතනවා බැංකුවට යන්න. අද බැංකුවේ අපි කියමුකෝ වෙන මොනාරි ගනුදෙනුවක් කරන්න. සල්ලි දාන්නම නෙවෙයි සල්ලි ගන්න මිනිහා ගාව ATM කාඩ් නැහැ කියලා හිතන්නකෝ. මිනිහා ගාව ATM කාඩ් එකක් නැහැ. අද ඉරිදා දවසක් කියලා හිතන්න. මිනිහා ගාව ATM කාඩ් එකකුත් නැහැ. මං කියන එක පැහැදිලිද මල්කිට මාව ඇහෙනවද? නෑ. සාවින්දි can you hear me? Yes, sir. තවඩ අයියෙන් කතා කරන්න. Yes, sir. ඕකේ. මිනිහා බැංකුවට යන්න ඕනේ මිනිහා ගාව ATM කාඩ් එකක් නැහැ. අද ඉරිදා මොකක් හිතයිද? බැංකුව ඇරලාද දන්නේ? තව දැන් හිතන්නකෝ. වහලාද දන්නේ? දන්නේ කියන්න බෑ. අද ඉරිදා කියලා මිනිහා දන්නවා. ෂුවර් එක කොයි පැත්තටද වැඩි? වහලා ඇති. බැංකුව වහලා ඇති කියලා හිතනවා. බැංකුව වහලා ඇති කියලා හිතනවා. මොන පර්ෆෙක්ට් එකෙන්ද කියන්නේ? Future perfect. future perfect එකෙන් කියන්නේ. හරි ඒත් මිනිහා පොඩි විශ්වාසයක් එක්ක යනවා දැන් බැංකුවට. හරිනේ? මිනිහා යනවා බැංකුවට. දැන් බැංකුව මිදුලේ ඉන්නේ. දැන් මොකද කියන්නේ? දැන් බැංකුව මිදුලේ ඉන්නේ. සෙනාලි. සෙනාලි නැද්ද? බැංකුව වහලා බැංකුව වහලා තිබුණා. තිබුණාද? බැංකුව ඉස්සරහින් ඉන්නේ පුතේ. තියෙනවා. බැංකුව වහලා තියෙනවා. දැන් වෙනස බලා ගන්න ඕන ළමයි. මේක මොකද්ද බැංකුව වහලා ඇති. දැන් මෙතනට බැංකුව ඉස්සරහට ගියන් පස්සේ බැංකුව වහලා තියෙනවා. දැන් සෙනාලි ණය දුන්න එක ඉල්ලනවා ණය කෝබන් කියලා. යකෝ බලන්කො මම බැංකුවට ගියා බං. හැබැයි බැංකුව වහලා තියෙනවා. වහලා තියෙනව නෙවෙයි. දැන් ඇවිල්ලා කතා කරන්නේ බැංකුව ගාව නෙවෙයි ඉන්නේ. දැන් වෙන තැනකට ඇවිල්ලා. ඊළඟ දවසේ හම්බුනේ කියලා හිතන්න. තිබුණා. අන්න බැංකුව වහලා තිබුණා. දැන් පැහැදිලිද පුතා මට කියන්න මේකේ මොකද්ද වාක්‍ය? Future. නෑ මොකද්ද වාක්‍ය සිංහලෙන් කියන්නකෝ? බැංකුව වහලා ඇති. මොන පර්ෆෙක්ට්ද? Future perfect. future perfect. දැන් බැංකුව ඉස්සරහින්. බැංකුව වහලා තියෙනවා. මොන පර්ෆෙක්ට්ද? present perfect නේද? ඊළඟ දවසේ ණය ඉල්ලනවා. බැංකුව වහලා තිබුණා. බැංකුව වහලා තිබුණා. දැන් පැහැදිලිද perfect වාක්‍ය පාවිච්චි කරන හැටි? හරිනේ right thank you සෙනාලි. perfect වාක්‍ය. අපි දන්නවා perfect වාක්‍ය වල බෙදෙනවා මේම කට්ටිය. ඔය දන්නවා පොඩි ළමයින්ගේ කතා. මොකද්ද අපි කිව්වේ? දෙමළෙන් තියෙන වචන ගණන් ගන්න එපා. have as කියන්නේ වර්තමානය අඟවනවා. had කියන්නේ අතීතය අඟවනවා. will have කියන්නේ අනාගතය අඟවනවා. have as කියන්නේ වර්තමානය අඟවනවා. had කියන්නේ අතීතය අඟවනවා. will have කියන්නේ අනාගතය අඟවනවා. හරිනේ? present perfect එකේ අපි have as පාවිච්චි කරන්නේ කාත් එක්කද කියලා තේරුම් ගන්න. ඉතින් past perfect future perfect ප්‍රශ්නයක්ම නැහැ. හැමෝත් එක්කම had හැමෝත් එක්කම will have. හරිනේ? ගැටලුවක් නැහැ. හරි. මේ වාක්‍ය mother has cooked. අම්මා උයලා
තියෙනවා. mother had cooked අම්මා උයලා තිබුණා. mother will have cooked මේ වෙනකොට අම්මා උයලා ඇති. mother has cooked අම්මා උයලා තියෙනවා. mother had cooked අම්මා උයලා තිබුණා. mother will have cooked අම්මා උයලා ඇති. සිතුමි, can you hear me සිතුමි? 404 සිතුමි සිතුමි Yes, sir. එනවාද හොඳට? Yes, sir. මේ වාක්‍යෙ කියන්න තේරුම් ටික නැද්ද? මොනවාරි ගැටලුව? මේ වෙනකොට ගිහිල්ලා ඇති. බස් එක 9 වෙනකොට ගිහිල්ලා ඇති. ඒක දෙවිදියකින් පුළුවන් පුතේ. දැන් 9 වෙනකොට ගිහිල්ලා ඇති. හෙට 9 වෙනකොට ගිහිල්ලා ඇති. දෙකටම හරි. හොඳේ? හරි. ඊළඟ ඊළඟ ඕ ගැටලුවක්ද? අමාෂා කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාව අරන් උදව් කරන්න. The bus has gone. බස් එක ගිහිල්ලා තියෙනවා. බස් has gone බස් එක ගිහිල්ලා තියෙනවා. ඔව් අනිත් එක The bus had gone. බස් එක ගිහිල්ලා තිබුණා. තිබුණා. ඕකේ පොඩ්ඩක් ඉන්න අපි බලමු මේවා කොහොමද වෙනසකට යන්නේ කියලා. රයිට් පොඩ්ඩක් ඉන්න එක තප්පරයක් දෙන්න. කොහොම ඉන්න තප්පරයක් දෙන්න. right හරි මම අර වෙන එකක් තෝරගෙන තියෙන්නේ කමන්න දැන් හරි දැන් මේ perfect වාක්‍ය හොඳට තේරුම් ගන්න අදින් පස්සේ perfect වාක්‍ය වල ගැටලුවක් තියෙන්න බෑ ඔයගොල්ලන්ට right මෙන්න අමාෂා Yes, sir. ඔව් දැන් වෙලාව 8යි ඒ ළමයාට බස් එක යන්නේ 8ට. දැන් ඒ ළමයා මොකද්ද හිතන්නේ? දැන් බස් එක ගිහිල්ලා ඇති කියලා. දැන් බස් එක ගිහිල්ලා ඇති කියලා හිතනවා. මොන වාක්‍ය රටාවෙන්ද කියන්නේ? Future perfect. කොහොමද කියනවා ඇත්තේ ඒක? The bus will have gone by now. The bus will have gone by now. By now කියන්නේ මේ වෙනකොට නේද? හරි. ඒ ළමයා හැමදාම යන බස් ස්ටෑන්ඩ් එකට ගියා. හරිනේ? ගිහිල්ලා බලනවා එතන ඉඳන් කල්පනා කරනවා යකෝ අනිත් දවස්වල මෙතන නටනටා ඉන්න ළමයි ටිකක් එහෙම ඉන්නවා අද කවුරුත් නැහැ. අර පරක් වෙලා ආවේ ළමයා. දැන් ඇවිල්ලා හිතනවා යකෝ මෙතන හිටියානේ ළමයි අනිත් දවස්වල ඉන්නවනේ අද නැහැ. එතකොට මේ ළමයා දැන් මොකද හිතන්නේ? බස් එක ගිහිල්ලා තියෙනවා. බස් එක ගිහිල්ලා තියෙනවා. මොන පර්ෆෙක්ට්ද කොහමද කියන්නේ? Present perfect. The bus has gone. Bus has gone. දැන් ගෙදර ගිහිල්ලා මොකද කියන්නේ? බස් එක ගිහිල්ලා තිබුණා. තිබුණා. කොහොමද කියන්නේ? The bus had gone. The bus had gone. Very good පුතා. Very good. Thank you very much. අන්න හරියට වැඩේ වෙනවා. Thank you. Tanya. Can you hear me Tanya? Yes, sir. Okay. ඔන්න Tanya ඉස්කෝලේ ඇරලා යනවා. හරිද Tanya? You are very hungry. Sam පට්ට බඩගිනි. මොකද හිතේ තා යන්නේ? මට හරිම බඩගිනි කියලා. ඔයාට හරි බඩගිනි. ඒක මං කිව්වනේ.
ඒ හින්දා මොකද්ද හිතාගෙන යන්නේ ගෙදර ගැන? අද ඔයාගේ උපන්දිනය කියලාත් හිතන්නකෝ. දැන් ගෙදර මොකක් වෙලා ඇති කියලාද හිතාගෙන යන්නේ? අද අම්මා උයලා අම්මාද හොඳට උයලා ඇති. අම්මා උයලා ඇති කොහොමද කියන්නේ? මොන වාක්‍ය රටාවෙන්ද කියන්නේ? future perfect. කොහොමද කියන්නේ? My mother will have cooked. ඔව්. My mother will have cooked. මේ මොකද්ද මේ? අම්මා උයලා තියෙනවා. කෑම දිහා බැලුවා. අම්මා උයලා තියෙනවා. එතකොට කොහොමද කියන්නේ? Mother has cooked. Mother has cooked. ආයේ යාළුවෝ එක්ක ගිහලා පම්පෝරි ගහනවා. යක්කෝ අපේ අම්මා ආයේ හදලා තිබුණා චිකන් කෑල්ල රෝස්ට් කරලා අර කරලා මේ කරලා කියලා කොහොමද කියන්නේ? My mother had cooked. My mother had cooked. එහෙම ඉන්න ලයින් එකේ. එතකොට ඔන්න perfect වල පාවිච්චි කරන එක දන්නවා අපි දැන් කියන්නේ වාක්‍ය ආපෝ ඉංග්‍රීසි වලින්. My mother will have cooked. ඔව් නැත්නම් mother will have cooked. Mother will have cooked. හරි නේද තානියා? හරි sir. Next one. Mother has cooked. Mother has cooked. අම්මා උයලා තියෙනවා. පේන්න තියෙන උයපු දේවල්. නේද? කියලා පම්පෝරි ගහනවා. My mother had cooked. My mother had cooked. දැන් තේරෙනවනේ perfect වාක්‍ය වල පාවිච්චි වෙන හැටි. Right, thank you. Thank you very much Tanya. දැන් බලමු අපි වාක්‍ය ටිකක් තියෙනවා. ටක් ගාලා මේ වාක්‍ය ටික ලියලා මේවයි තේරුම් ලියන්න බලන්න try කරන්න. අපි ඉක්මනට කතා කරොත් ටියුට් එකත් සාකච්ඡා කරන්න පුළුවන්. මේ වාක්‍ය වල තේරුම් හොයාගන්න බලන්න. present perfect කියලා මාතෘකාව දාගන්න ඕන නම් present perfect. සර් තේරුම ලියන්න ඉඩ තියන්න ඕනේ නේද? තේරුම ඔයගොල්ලෝ ලියන්න ඉඩ තියන්න එපා තේරුම ලියන්න. ඔයගොල්ලන් තේරුම ලියන්න දැන් පුළුවන් ඉන්න ඕනේ හිතන්න පුළුවන් ඉන්න present perfect ඕන නම් දාගන්න පුතේ කරලා තියෙන දේවල්.
finished. හරි සර්. කවුද ඒ කතා කරේ? චංචලා සර්. සංචලා. කියන්න පුළුවන් ද පළවෙනි තුන? තේරුම් පොඩ්ඩක් කියන්නකෝ. ඒක තමයි කියන්න ඕනේ ඔයගොල්ලෝ. චංචලා කියන්න. Mother has seen you. ආ. අම්මා මාව දැකලා තියෙනවා. මාවද? ඔබව. අම්මා ඔයාව නිකන් සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්න අම්මා ඔයාව දැකලා තියෙනවා. අම්මා ඔයාව දැකලා තියෙනවා sorry යා. We have learned something. අපි මොනවා හරි ඉගෙනගෙන තියෙනවා. අපි මොනවා හරි ඉගෙනගෙන තියෙනවා. මොනවා හරි ඉගෙනගෙන තියෙනවා. අපි නිකන් ඉඳලා නෑ නේද? Has he sent any message? ඔබ කෙටි පණිවිඩ ගොඩක් යවලා තියෙනවද? ගොඩක් නෙවෙයි. එනි කියන්නේ ගොඩක් නෙවෙයි පුතේ. එනි කියන්නේ මොනවා හරි පණිවිඩ යවලා තියෙනවද? කෙටි පණිවිඩයක් නෑ පණිවිඩ. ඔහු පණිවිඩ ටික පණිවිඩ යවලා තියෙනවද? ඔහු මොනවා හරි පණිවිඩ යවලා තියෙනවද? පණිවිඩ මොනවා හරි යවලා තියෙනවද? ඒකයි කියන්නේ හොඳේ. Okay sir. ඔව්. කියන්න තව එකක් කියන්න. What have they told? මොනවද ඔවුන් කතා කරලා තියෙන්නේ? ඔවුන් මොනවද කතා කරලා තියෙන්නේ නෙවෙයි කියලා තියෙන්නේ. ඔවුන් මොනවද කියන පුතා ඔවුන් මොනවද? ඔවුන් මොනවද කියලා තියෙන්නේ? මොනවද කියලා තියෙන්නේ? අනිත් එකත් කියන්න බලන්න. සර් ඒක මේ අන්තිම වචනේ තේරෙන්නේ නැහැ හරියට. ඇසන්ට් කියන්නේ නැහැ කියන එක නේ. නෑ සර් සිංහලයට ලියනකොට. සීන් කියන්නේ දකින්න. රාජ් අපිව දැකලා තියෙන්නේ නැහැ. එහෙම කියනවද? හොඳට හිතන්න. රාජ් අපිව දැකලා නැහැ. රාජ් අපිව දැකලා නැහැ. හරි thank you very much. තව කාටද කියන්න පුළුවන් වේගයෙන්? කො කියන්න? හරි කතා කරපු නැති කවුරු හරි කතා කරන්න ඕනි. ශෂිනි සෙව්වන්දි ඉක්මනට මේක නෙමෙයි පාඩම. ශෂිනි කියන්න. සිග්නල් ප්‍රශ්නයක්ද? සඳලි Mother has seen you. ශෂිනි ඉන්නවට සිග්නල් මදි. සඳලි කියන්න. සඳලි ඉක්මනට. Mother has seen you. අම්මා ඔයාව දැකලා තියෙනවා. We have learned something. අපි අම්මා ඉගෙනගෙන තියෙනවා. Has he sent any messages? ඔහු කිසියම් පණිවිඩ වල තියෙනවද? What have they told? ඔවුන් මොනවද කියලා තියෙන්නේ? Raj hasn't seen us. Raj අපිව දැකලා නැහැ. රාජ් අපිව දැකලා නැහැ. හරි. ඊළඟට දාගන්න past perfect. past perfect කියලා දාලා ඉක්මනට ලියන්න බලන්න. අපි පාඩමට යන් තාම පාඩමට ගියේ නැහැ. පොඩ්ඩක් ඉක්මන් කරන්න past perfect කියලා මාතෘකාව දාගෙන මේ උදාහරණ ටිකක් ලියන්න. සර් කරලා තිබුණු දේවල් නේද? ඔව් කරලා තිබුණා. අන්න හරි කරලා තිබුණා.
සර් earlier කියන්නේ වේලාසනින්ම ඕ නේද? early කියන්නේ කලින්ම වේලාසනින්ම. හරිද? එහෙනම් දූලා පුතාලාට නැවතත් ආයුබෝවන් කියලා අද දවසේ. හරිද පුතේ? කාටද කියන්න පුළුවන්? කාටද කියන්න පුළුවන්? කවුරුත් නැද්ද? ඕකේ මං හොයා ගන්නම්. හිරුෂ ජිත්මි Yes sir. කවුද? yes කිව්වේ ජිත්මිද? කවුද? who is that? Yes sir. Ah. ජිත්මි. ජිත්මි කියන්න බලන්න. ඔහු සල්ලි දීලා තිබුණා. ඔව් සල්ලි දීලා තිබුණා. හරි. බස් එක උදෙන්ම ගිහිල්ලා තිබුණා. උදෙන්ම නෙවෙයි. උදෙන්ම කියන එක වැරදි. කලින්ම. ඒක රෑ 10ට වෙන්නත් පුළුවන් ජිත්මි. රෑ 10ට වෙන්නත් පුළුවන් කලින්ම කියන එකයි වචනේ. හොඳේ. Okay, කියන්න අපෝ the bus had gone earlier. බස් එක කලින්ම ගිහිල්ලා තිබුණා. හරි. Had she also come? ඇයත් ඇවිල්ලා තිබුණාද? ඒකිත් ඇවිල්ලා හිටියද බං? අපි අහන්නේ නේද? ඒකිත් ඇවිල්ලා හිටියද? ඈ අම්මපා ඒකිත් ඇවිල්ලා හිටියද? had she also come? ඇයත් ඇවිල්ලා හිටියද? ඔව් very good. ඔවුන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? where had they gone? ගිහිල්ලා තියෙන්නේ වැරදි. ගිහිල්ලා තිබුණේ. ඔව් ඒගොල්ලෝ කොහෙද ගිහිල්ලා හිටියේ? ඒගොල්ලෝ කොහෙද ගිහිල්ලා හිටියේ? ඇයි හිටියේ නැත්තේ ගෙදර නේ? where had they gone? රෝජ් යවලා තිබුණාද? රෝජ් යවලා තිබුණේ නැහැ. රෝජ් ඒක එවලා තිබුණේ නැහැ. රෝජ් ඒක එවලා තිබුණේ නැහැ. රෝජ් ඒක එවලා නැත්නම් යවලා තිබුණේ නැහැ. රෝජ් ඒක එවලා තිබුණේ නැහැ. ඕකේ very good. ගිම්හානි කියන්න පුළුවන්ද ටට්ටක් ගාලා ආපහු? අනිත් අය ලියා ගන්න. Yes sir. quickly. He had both money. ඔහු මුදල් දීලා තිබුණා. ගෙනල්ලා තිබුණා පුතා. ගෙනල්ලා තිබුණා. ඔහු මුදල් ගෙනල්ලා තිබුණා. The bus had gone earlier. බස් එක කලින්ම ගිහිල්ලා තිබුණා. Had she also come? එයත් ඇවිල්ලා හිටියද?
where had they gone? ඔවුන් කොහෙද ගිහිල්ලා හිටියේ? Raj hadn't sent it. Raj ඒකේ එවලා තිබුණේ නෑ. නෑ. very good. okay very good very good. right ඊළඟට අපි future perfect යන් ඉක්මනට එතකොට අපිට අවශ්‍ය පාඩමට යන්න පුළුවන්. අද පාඩම වැදගත් කොටසට යන්න පුළුවන්. ඔන්න future perfect කරලා ඇතැයි සිතන දේවල්. හරි ලා ඇති කියලා හිතමු. දිනෙත්ම Yes, sir. okay go on. He will have passed the exam. ඔහු විභාගයේ සමත් වෙලා ඇති. ඔව් හරි. We will have arranged the class. අපි පන්තිය පිළියෙල කරලා ඇති. ඔව් අපි පන්තිය ලෑස්ති කරලා ඇති. ඉච්චරක් ඇති හොඳයි. Will he have seen us? ඔහු අපිව දැකලා ඇතිද? ඔවුන් අපිව දැකලා ඇතිද? okay අපි chance එකක් දෙමු ප්‍රශංසනීට. ප්‍රශංසනී thank you දිනෙත්මා. ප්‍රශංසනී. කවින් මේ පහම කියන්න ලෑස්ති වෙන්න කවින්. ප්‍රශංසනී. Where will they have gone? ඔවුන් කොහෙ ගිහිල්ලා ඇතිද? Raj won't have come yet. Raj තාම yet කියන්නේ තාම පුතේ. Raj තාම ඇවිල්ලා නැතුව ඇති. එන අම්මා තාම උයලා නැතුව ඇති කියන්නේ ප්‍රශංසනී. Mother won't have cooked yet. mother won't have cooked. වේගින් කියන්නේ. Mother won't have cooked yet. very good. practice කරන්න ඕනේ හැමෝම. you have to practice this. මේවා තමයි අපි කතා කරන්නත් පාවිච්චි කරන්නේ දරුවනේ. so you have to practice. මේ සතියේ perfect වාක්‍ය රටාව හොඳට practice කරන්න. that is your duty. okay your homework is that you have to practice perfect sentences. නිකන් කියලා බලන්න වාක්‍ය ටිකක් practice කරන්න. so we should speak. නේ අපි කතා කරන්න ඕනේ. we should speak. okay කවින් සර් ලියා ගන්න බැරි වුණා තව එකපාරක් කියන්න ඕක. අයියෝ පව් පොඩි එකා කුක්කු බීලා නෑ උදේ පාන්දර. විහංගා. ඔව් සර්. කියන්න.
He will have passed the exam. ඔහු විභාගයේ සමත් වෙලා ඇති. හිමීට පොඩ්ඩක් කියමුනේ. පොඩ්ඩක් හිමීට අර කවින් වගේ කුක්කු බොන කට්ටිය ඉන්නවා තාම. පොඩ්ඩක් හිමීට කියමු. He will have passed the exam. The exam නෙවෙයි ගහනවා මම ඔයාලට. The exam. He will have passed the exam. ඔහු විභාගයේ සමත් වෙලා ඇති. වියංගා ඔක ලස්සනට කියන්න පුරුදු වෙන්න ඕනේ දැන් අපි කියවනවා නෙවෙයි. He'll have passed the exam. He'll have passed the exam. කො කියන්නේ? He will have passed the exam. ඔහු විභාගයේ සමත් වෙලා ඇති. We will have arranged the class. අපි පන්තිය ලෑස්ති කරලා ඇති. ඒකෙත් වියංගා arrange එකයි the එකයි එකට කියන්න පුරුදු වෙන්න. We will have කිව්වට කමක් නැහැ. We will have නැත්නම් we will have කමක් නැහැ. we will have arrange the class කියන්න ඕනේ. හොඳේ? හරි සර්. Will he have seen us? ඔහු අපිව දැකලා ඇතිද? Where will they have gone? ඔවුන් කොහේ ගිහිල්ලා ඇතිද? Raj won't have come yet. Raj තාම ඇවිල්ලා නැතුව ඇති. Very good. හොඳයි. මනීෂා සෙව්වන්දි. මනීෂා නැද්ද? සිතුමින එක සැරයක් කියන්න. සිතුමින සකුනිකා වෙලා යනවා අපිට. සකුනිකා බුද්ධිමා කවුද කතා කරන්නේ? සකුනිකා සර්. සකුනිකා කියන්නේ. He will have passed the exam. ඔහු විභාගයේ සමත් වෙලා ඇති. He will have arranged the class. අද පන්තිය ලෑස්ති කරලා අපි පන්තිය ලෑස්ති කරලා ඇති. Will we have seen us? ඔවුන් අපිව දැකලා ඇති. ප්‍රශ්නයක්. Where will they have gone? ඔවුන් කොහේ ගිහින් නැතිද? Raj won't have come yet. Raj තාම ඇවිල්ලා නැතුව ඇති. හරි. very good. හරිනේ දැන්? දැන් ලියා ගන්න ඕන තරම් වෙලාව තිබුණා. දැන් මේ ප්‍රශ්න වචන ඕගොල්ලන් දන්නවා ඒක වැඩක් නෑ. ඕගොල්ලන්ට ප්‍රශ්න වචන ප්‍රශ්නයක් කරන හැටි. You have met him. ඔයා ඔහු දැකලා තියෙනවා. Have you met him? ඔයා ඔහු දැකලා තියෙනවද? ඒවා දන්නවා ඕගොල්ලන්. දැන් මේක මේ වෙන පන්තියකට හදපු එකක්. දැන් අපි ඉගෙන ගන්න ඕනි. මෙන්න මේ වචන ටික. මේ ටික තමයි අද දවසේ අපිට වැදගත් වෙන්නේ. එහෙනම් උපමාත්‍රකාව හැටියට මේ වචන හතර ලියා ගන්න. හරි සර්. right. මොකද්ද අපි එකින් එක බලමු. never කියන්නේ මොකද්ද? never කියන්නේ කවදාවත් නැහැ. never mean කවදාවත් නැහැ. never කියන්නේ කවදාවත් නැහැ. right? උපමාත්‍රකාව දාගන්න never කවදාවත් නැහැ. බලන්න you have never sorry එතන you නෙමෙයි වැරදීමක් වෙලා තියෙන්නේ we කියලා දාගන්න. we have never seen you. අපි ඔයාව කවදාවත් දැකලා නැහැ. never කියන එක හොඳටම පාවිච්චි කරන එක තැනක් මේක. ඊළඟ simple present වලත් අපි පාවිච්චි කරනවා. අපි හොඳටම පාවිච්චි කරන තැන තමයි අපි තමා හොඳටම පාවිච්චි කරේ වගේ never present perfect වල නේ. එහෙනම් we have never seen you. අපි ඔයාව කවදාවත් දැකලා නැහැ. අපි මීට කලින් කවදාවත් ඔයාව දැකලා නැහැ. we have never seen you. අපි ඔයාව කවදාවත් දැකලා නැහැ. හරිනේ?
ඒ තේරුමත් එක්ක බලන්න මේ වාක්‍යවල තේරුම. ලියා ගන්න. පළවෙනි එක ලියා ගන්න. අපි ඔයාව කවදාවත් දැකලා නැහැ. ඊටු ටික try කරන්න. Excuse me sir. ඔව් පුතේ. සර් එතකොට never මේ වාක්‍යයකට දැම්මට පස්සේ වාක්‍ය නැත අර්ථ වෙනව නේද? ඔව් නැත අර්ථ නෙවෙනවා. ආයි not එකම දාන්න ඕනේ නැහැ. සර් අනිත් ඒවා තේරුම් ලියන්න ඉඳ තියන්න ඔව් ලියන්න. ඔයගොල්ලෝ ලියන්න දැන් ලියන්න ඕනි. Right? Finished? විහංග පුතා ලිව්වද විහංග? කියනවා සර්. මෙත්ම පුතේ Rashmi Shiana ගොඩක් දවසින් කතා කරේ නැහැ. Rashmi, have you done? Yes sir. Okay, first two කියන්න බලන්න. 3 We have never seen you. අපි ඔයාව කවදාවත් දැකලා නැහැ. I have never eaten mutton. මම කවදාවත් මටන් කාලා නැහැ. මොකද මටන් කියන්නේ? What is mutton? කවුද දන්නේ? එළුමස්. We have never met before. අපි මීට කලින් කවදාවත් හමු වෙලා නැහැ. Very good. අපි මීට කලින් කවදාවත් හමු වෙලා නැහැ. ජනුදී කවින්දු සීලවංශ පුතා. කවින්දු සර් කියන්න පුළුවන්ද අන්තිම දෙක? Can you tell me? මේකලා කවින්දු මොකද? දනුල්යා chance එක පාවිච්චි කරන්න. දනුල්යා sir පුළුවන්ද last two? සර් මං කියන්නද? කවුද මේ මං කියන්නේ? ඔහු කවදාවත් මෙහෙ ඇවිල්ලා නැහැ. කොයිකද උඩ එක? හතරවෙනි එක? ඇය කවදාවත් මාත් එක්ක කතා කරලා නැහැ. කතා කරලා නැහැ නෙමෙයි. told කියන්නේ කතා කරනවා නෙමෙයි. කියනවා. ඇයි කවදාවත් පවසා නැත? අප්පට උඩ නිකන් රජවංශය වගේනේ. දුට ගැමුණු බලනවද මේ දොස් ටික නැත්නම් පණ්ඩු බලනවද? ඇය කවදාවත් පවසා නැත රජතුමනි. ඇයි බිසවනි? එච්චර බර වෙන්න එපා. He has never told me.
ඔහු මට කවදාවත් කියලා නැහැ. ඔහු නෙමෙයි ඇය ඒකී මට කවදාවත් කියලා නැහැ. she has never told me. ඒකී මට කවදාවත් කියලා නැහැ බං. අන්තිම එක මොකද්ද පුතේ කිව්වේ? ඔහු කවදාවත් මෙහෙට ආවේ නැහැ. ආවේ නැහැ නෙමෙයි. ඇවිල්ලා නැහැ. ඔහු කවදාවත් මෙහෙ ඇවිල්ලා නැහැ. ඕකේ නිරෝෂණ පහම කියන්න බලන්න දඩ ගාලා නිරෝෂණ. You have never seen you. you නෙවෙයි we දාගන්න කිව්වා we. We have never seen you. අපි ඔය කවදාවත් දැකලා නැහැ. I have never eaten mutton. මම එළුමස් කවදාවත් කාලා නැහැ. You have never met before. අපි කලින් කවදාවත් හමු වෙලා නැහැ. She has never told me. ඇය කවදාවත් කියලා නැහැ. He have never come here. ඔහු කවදාවත් මෙහි ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. very good. Manisha. Manisha. Yes sir. කියන්න පුළුවන්ද? Okay sir. කියන්න. We have never seen you. අපි ඔයාව කවදාවත් දැකලා නැහැ. I have never eaten mutton. මම කවදාවත් එළුමස් කාලා නැහැ. We were never met before. අපි මීට කලින් කවදාවත් හමු වෙලා නැහැ. She has never told me. ඇය මට කවදාවත් කියලා නැහැ. He is never come here. කවදාවත් මේ ඇවිල්ලා නැහැ. Here හොඳේ. right හොඳයි very good. එහෙනම් එකත් හරිනේ. එහෙනම් never කියන එක හරි. එහෙනම් යනවා අපි ever. කවදා හෝ. ever mean කවදා හෝ. ever කවදා හෝ. කවදා හෝ. හරි මේක ප්‍රශ්නයකදී තමයි අපි ගොඩක් දුරට පාවිච්චි කරන්නේ have you ever seen me ඔයා කවදා හරි මාව දැකලා තියෙනවද have you ever seen me ඔයා කවදා හරි මාව දැකලා තියෙනවද එහෙනම් ඉතුරු ටික try කරන්න බලන්න සර් එතකොට මේක ප්‍රශ්නයකට විතරද පාවිච්චි කරන්න පුළුවන්? මෙහෙම පාවිච්චි කරනවා. I have never ever කියලාත් පාවිච්චි කරනවා. ඒවා ගොඩක් කලාතුරකින් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේවා පාවිච්චි කරන්නේ අපි ප්‍රශ්නයකදී තමයි. හරියට කල්පනා කරලා ලියන්න. චාර්ජර් එක දාගන්න.
හරි සුපුනි පුළුවන්ද කියන්න සුපුනි ඉක්මනට කාලය යනවා සාන්සා ඉක්මනට පුතේ සාන්සා Lakmi Sanudi Gayana Yes, sir. Hari puta kiyan Have you ever seen me? Oyama kawada hari dakala tiyenawada? Have they ever told you oyata kawada hari kiyala tiyenawada? Have you ever missed me? Oyama kawada hari amataka kala tiyenawada? Nah, have you ever missed me kiyanne agන්න Gayana Gone there? මගෑරලා ඇය කවදා හරි තියෙනවද? මගහැරලා තියෙනවා. පොඩක් ඉන්න He ever got sick like this? Oh, හරි සගයන දැන් පොඩ ආගන්න සමහර ඒවා අපි පොඩක් තේරුම් ගන්න ඕනි have you ever seen me ඔයා කවදාරි මාව දැකලා තියෙනවද have they ever told you උන් කවදාරි ඔයාට කියලා තියෙනවද have you ever missed me දැන් ඔයගොල්ලන් අහලා ඇතිනේ චිත්‍රපටිවල කියනවා පොත්පත්වල ලියනවා ඔයගොල්ලන් කී දෙනෙක් කියලා තියෙනවද දන්නේ නැහැ I miss you කියලා කියනවා I miss you කියලා අහලා තියෙනවනේ ඔයගොල්ලෝ ඒක වැරදි දෙයක් නෙමෙයි පුතේ ඒක නරක දෙයක් නෙමෙයි මට උනත් කියන්න පුළුවන් අපේ තාත්තට කියන්න පුළුවන් අපේ අම්මට කියන්න පුළුවන් දරුවෙකුට කියන්න පුළුවන් ටීචර් කෙනෙකුට කියන්න පුළුවන් දැන් අපි කියමුකෝ අපේ පන්තියට නිතරම ඇවිල්ලා කතා කරන පුතෙක් ඉන්නවා කියලා හිතමුකෝ හොඳට කතා කරන පුතෙක් ඉන්න නිතරම කතා කරනවා හොඳට උත්තර දෙනවා එහෙම එක්කිනේ එයා සති දෙකක් විතර පන්ති ආවේ නැහැ එතකොට මට කියන්න පුළුවන් යාට කොල්ලක් දාලා ඇයි පුතා ඔයා ආවේ නැත්තේ we miss you අපි ඔයා නැතුව පාළුයි මගේ හැරුණා නෙමෙයි උතන කතාව හොඳේ අපිට ඔයා නැතුව පාළුයි ඒ එක විදිය කෙනා අනුව එක වෙනස් වෙන්න පුළුවන් දැන් අම්මව දාලා ඔයාට යන්න උනා කඳවුරකට දැන් කවින්දි ගිහිල්ලා හිටිය බෝඩි මේ මාස ගාණක් නේ එතකොට කවින්දිට කෝල්ලයක් දාලා කියන්න තිබුණා අම්මේ I miss you අම්මේ මට ඔයා නැතුව පාළු ඔයා නැතුව බෑ ඔයා නැතුව මුකුත් කරගන්න බෑ මේ කක්ක හොදන්නවත් කවුරුත් නෑ අම්මේ මට ඔයා නැතුව ඉන්න බෑ අම්මේ කියලා ඔන්න ගෙදරට ආවා නේ එතකොට අන්න පාළුයි ඒ අම්මා එක්ක නේ අම්මා කෙනෙක් දුවෙකුට කියන්න පුළුවන් I miss you my දුවේ නේද I miss you මගේ කෙල්ලේ එතකොට මොකද්ද කියන්නේ පුතේ ඔයා නැතුව නිකන් ගේම පාළුයි ගේ නිකන් මොකද්ද වගේ පුතා කියලා කියන්න පුළුවන් අන්න මිස් කරනවා කියන එක ඒකයි ඒකේ තේරුම නේ අර ලව් කරන කට්ටිය නම් කියන්නේ I miss you කියනවා ඒක වෙන අදහසක් ඔයා නැතුව මට කන්න හිතෙන්නේ නැහැ ඔයා නැතුව මට නිින්ද යන්නේ නැහැ ඔයා නැතුව මට එකක්වත් හරියන්නේ නැහැ මොකුත් වැඩක් නැහැ ඔයා නැතුව I miss you අනේ අන්න ඒක එතනදී එහෙම වෙනස් වෙනවා ඒ හින්දා දැන් අපි පන්ති කෙනෙකුට කිව්වොත් එහෙම we miss you in the classroom කියන්නේ ඔයා නැතුව අපිට කන්න හිතෙන්නේ නැහැ යාලෝ ඔයා නැතුව අපිට මොකුත් වැඩක් නැහැ යාලෝ එහෙම නෙවෙයි එතන අදහස් කරන ඔයා නැතුව නිකන් පාළුයි ඔයා නැතුව නිකන් පන්තියේ කම්මැලි වගේ නේ එහෙම අපි කියනවා දැන් තේරෙනවද වෙනස එහෙනම් have you ever missed me දැන් අම්මා කෙනෙක් දුවෙක්ගෙන් ආන පුතේ උඹට කවදාරි මාව නැතුව පොඩි පාළුවක් දැන්නලා තියනවද කෙල්ලේ නේ අම්මගෙන් ආනවා දුව අම්මේ මම්ම නැතුව අම්මට කවදාරි පොඩි පාළුවක් දැන්නලා තියනවද තේරෙනවද මං කියන එක පැහැදිලිද නැත්නම් වෙන අම්මා තාත්තගෙන් ආනවා have you ever missed me අනේ ඔයාට මාව නැතුව නිකන් කන්න බැරි වෙලා නිදා ගන්න බැරි වෙලා හැම තියලා තියනවද මහත්තයෝ කියලා එනවා ඒකයි ඒකේ අර්ථය හරි has she ever gone there ඒකී කවදාරි එහෙ ගිහිල්ලා තියනවද
has she ever got sick like this? ඔහු කවදා හරි මේ වගේ අසනීප වෙලා තියෙනවද? අපි කියමු යාළුවෙක්ව ලෙඩ වෙලා ඔයගොල්ලෝ ස්පිරිතාලේ අරන් ගියා. ටක් ගාලා ආනවා දොස්තුමාත්යා මෙයා මේ මීට කලින් මේ වගේ ලෙඩ වෙලා තියෙනවද? Has she ever got sick like this? කවදා හරි මේ වගේ ලෙඩ වෙලා තියෙනවද? අපි දන්නේ නැහැ සමහර විට. ඒතකොට අපි කියනවා we should ask their parents. අපි අහන්න ඕනේ ඒගොල්ලන් දෙමව්පියන්ගේ මහත්තයෝ. හරිනේ පැහැදිලි. හරි අපි වෙලා ගියා. already දැනටමත්. already ලියන්න දැනටමත්. දැනටමත්. I have already told you. I have already told you. නේ මම මෙතන කියන I have already told you. මම ඔයාට දැනටමත් කියලා තියෙනවා කියනට වඩා හොඳ තේරුම කියන්නේ. තව තේරුමක් තියනවද කියන්නේ ඕකේදී සිංහලෙන්? මම ඔයාට මේ වෙන විටත් කියලා. ඔව් මේ වන විටත් ඒකත් නිකන් කොල්ටි නෑ වගේනේ. තව මොකද්ද අපි සිංහලෙන් කතා කරද්දී ඔක් කියන්නේ? කලින් කියලා තියෙන. ඔව් ඒක තමයි එතන අපිට ඔතන ගන්න වෙන්නේ මෙහෙමයි. හරි තේරුම කල් තබා කලින්ම දැනටමත් I have already cooked. මම දැනටමත් උයලා ඉවරයි. එතන එමත් හරි. කලින්ම කියන එකත් හරි. I have already told you. I have already told you many times. මම ඔයාලට කලින්ම කීප වතාවක්ම කියලා තියෙනවා. එහෙනම් සිංහලෙන් ඒ තේරුම ගැලපෙන විදිහට ගන්න තේරුම එකයි වචනේ ගලප ගන්න හරියට. දැන් මෙතන මම දැනටමත් ඔයාලට කියලා තියෙනවා කිව්වම කොල්ටි නෑනේ. මම ඔයාලට කලින්ම කියලා තියෙනවා. අපි සුදුසු වචනේ තෝරගන්න බලමු. හරි? මීට කලින්. ඔව් මම මීට කලින් කියලා තියෙනවා. ඒකත් හරි. මම මීට කලින් කියලා තියෙනවා. කලින්ම කියලා තියෙනවා. දැනටමත් කියන එකත් එනවා. මේ we have already lost. අපි දැනටමත් ගොඩාක් දේවල් අයිමි කරගෙන තියෙනවා. We have already lost many things. අපි දැනටමත් පෙරදිලා තියෙනවා. දැන් අපි කියමු ලංකාවේ මැච් එක පළවෙනි දෙක පෙරදුනා කියන්නේ ඉතින් එතනින් ඊළඟ තුන්වෙනි එක දිනුවොත් හොඳයි නම්බුව රකින්න. නමුත් කප් එක පෙරදිලා. We have already lost. අපි දැනටත් කොහොමත් පෙරදිලානේ පුත්ති තියෙන්නේ. දැන් ඉන්දියාව කියන්නේ නැති කොහොමද? We have already won. ඒකනේ උනේ. හොඳ උදාහරණේ. We have already won. අපි දැනටමත් දිනලා තියෙන්නේ. තුන්වෙනි එක පෙරදුනත් අපිට කමක් නැහැ. අපි අලුත් කොල්ල ටිකක් දාලා ගස්සමු. අන්න බලන්න. We have already won. අපි දැනටමත් දිනලා තියෙන මැච් දෙකක් දිනුවනේ. ප්‍රශ්නයක් නැහැ තුන්වෙනි එක පෙරදුනා කියලා ඒගොල්ලන්ට. ඉතින් we have already won. නේ අපේ කට්ටිය හිතන්නේ නැති we have already lost. අපි කොහොමත් පෙරදිලානේ බං ඉන්නේ. දෙමු බලන්න මොන දෙයක් වෙච්ච දෙයක්. අන්න we have already lost. අපි දැනටමත් පෙරදිලා තියෙනවා. අපි දැනටමත් ගොඩක් දේවල් අහිමි. එතකොට අර කලින්ම මෙතන දැනටමත් මෙතන කියන්න පුළුවන්ද අපි කලින්ම පෙරදිලා තියෙන්නේ කියලා? නෑ. ඒක ගැලපෙන්නේ නෑ. නේ? They have already gone. ඒගොල්ලන් කලින්ම ගිහිල්ලා තියෙනවා? නෑ. ඒගොල්ලන් දැනටමත් ගිහිල්ලා තියෙනවා? ඔව් ඒගොල්ලන් දැනටමත් ගිහිල්ලා ඒගොල්ලන්. ඒගොල්ලන් දැනටත් ගිහිල්ලා. දැනටත්. බලන්න එන හිතලා ඉතුරු ටිකත් හරි වචනේ හොයාගන්න බලමු. හරි වචනේ හොයාගන්න. පොඩ්ඩක් ඉක්මන් කරමු.
සර් ඔව් පුතේ. සර් මේ ඔය පද මේ වාක්‍ය මුලටයි යකටයි පාවිච්චි කරන්න බෑද? නෑ මේමයි. සමහර අය කතා කරද්දී පාවිච්චි කරන already I have told you I have told you already එම සමහර අය කතා කරද්දී පාවිච්චි කරනවා. නමුත් දැන් මං කියලා දුන්නු වචනවල සුදුසුම ස්ථාන තමයි ඔය මං කියපු ස්ථාන. ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඕනි නිවැරදිම තැන් තමයි අර මං කියන තැන්. හොඳේ? ඕකේ සර්. හරි. හරි සර්. හරි? රයිට් අපි බලමු. බවන්‍ය ඇහෙනවද බවන්‍යට? Yes sir. බවන්‍ය චලුනි නැද්ද මේ දවස් ටිකේ? එයාගේ සතියේ හිටියා sir. අද නෑ නේද? අද නම් නෑ sir. හරි. කියන්න බලන්න මේ ටික. I have already told you මම දැනටමත් ඔයාට කියලා තියෙනවා. මම දැනටමත් කියන එකට වඩා මම කලින්ම ඔයාට කියලා තියෙනවා. ඒක තමයි හොඳ වචනේ උතන. හොඳේ? වචන මාරු කරන්න හරියට. I have already told you මම ඊට කලින් ඔයාට කියලා තියෙනවා. ඔව්. You already lost අපිට දැනටමත් නැති වෙලා තියෙනවා. They've already gone ඔවුන් දැනටමත් ඇවිල්ලා තියෙනවා. ගිහිල්ලා තියෙනවා. She's already cooked rice. ඇය දැනටමත් බත් උයලා තියෙනවා. He has already come here. ඔහු දැනටමත් මෙහි ඇවිල්ලා තියෙනවා. ඔව් very good. මං ආපහු කියනවා. හරි මං ආපහු කියන්නම් බලාගන්න පුතේ. I have already told you මං කලින් ඔයාට කියලා තියෙනවා නැත්නම් කලින් ඔයාට කියලා තියෙනවා. We have already lost අපි දැනටමත් පෙරදිලා තියෙනවා. නේ? They have already gone. ඒගොල්ලන් දැනටමත් ගිහිල්ලා. She has already cooked rice. කලින්ම උයලා තියෙනවා නැත්නම් දැනටමත් උයලා තියෙනවා. He has already come here. ඔව් දැනටමත් නැත්නම් මීට කලිනුත් එමයනේ. මීට කලිනුත් මෙහෙ ඇවිල්ලා තියෙනවා. ඒක තමයි හොඳ වචනේ. ඔහු මීට කලිනුත් මෙහෙ ඇවිල්ලා තියෙනවා. Right. Just කියන්නේ විතරයි මේ just කියන එක ලියා ගන්නකො උදාහරණයක් බලමු. I've just come. මම මේ ආවා විතරයි. I've just come. මම මේ ආවා විතරයි. I've just informed him. මම මේ ඔහුට දැනුම් දුන්නා විතරයි. විතරයි කියන්නේ මේ වෙලාවත් එක්ක යන්නේ. කළා විතරයි කියන එක. try කරන්න බලන්න. සර් ජස්ට් කියන එකේ තේරුම මොකද්ද? විතරයි කියලා ලියාගන්න විතරයි කියලා දැනට
Hari, finished? No, sir. හරි සර්. හේෂානි පුළුවන්ද හේෂානි? සර් මෙයා පාවිච්චි කරන්නේ ප්‍රසන්ට් වාක්‍යයත් එක්ක විතරද? ප්‍රසන්ට් පර්ෆෙක්ට් වල තමයි ගොඩක් දුරට. පාස්ට් පර්ෆෙක්ට් වලම නිකන් ඇවිල්ලා තිබුණා විතරයි. we had just come ඒවා පාවිච්චි කරන අඩුයි ගොඩාක් අඩුයි පුතේ. පාවිච්චි කරනව නෑම කියන්න බෑ but we don't use frequently. බොහොම කලාතුරකින් rarely we can use. හොඳේ? හරි වගීෂා පුළුවන්ද? Can you වගීෂා? කවින්දි Yes, sir. කියන්න බදන් පුතා. I have just come. මම I have just come. පුරුදු වෙන්න එම පුතා. I have. Sir, I කියනකො. I have just come. I've just informed him. මම ඔහුට දැනුම් දුන්නා විතරයි. We have just had lunch. අපි මේ ලන්ච් එක ගත්තා විතරයි. She has just told me. ඇය මට කිව්වා විතරයි. I have just thought of you. මම ඔයා ගැන හිතුවා විතරයි. Right. ඒ කියන්නේ මේ ඒකි වෙන මොකුත් කරේ නෑ මට කිව්වා විතරයි. එහෙම නෙමෙයි මෙතන අදහස. මේ දැන් ටිකකට කලින් කිව්වේ ඒකයි මේකේ අදහස. She has just told me කියන එක. හොඳේ? Right. Okay, sir. සිසුරිට පුළුවන්ද? ඔය වාසගම් එහෙම දාලා දාන්න එපා පුතේ. නමක් හොයාගන්න බැරි වෙයි අදිසියට. තරින්දි ඉක්මනට. I just come. මම ආවා විතරයි. I have just informed him. මම ඔහුව දැනුවත් කළා විතරයි. We have just had lunch. මම දවල් ආහාරය ගත්ත විතරයි. She has just told me. ඇය මට කිව්වා විතරයි. I just thought of you. මම ඔයා ගැන හිතුවා විතරයි. අපි කියන්නේ ඔයාට මේ මොකද අවුරුදු 100යි. මැරෙන්නේ නැහැ 50 ඇති තියෙන කන්නේ. එහෙම කියන්නේ අපි කට්ටිය. I just thought of you. මේ දැන් ඔයා ගැන හිතුවා විතරයි. We have just talked about you. මේ දැන් ඔයා ගැන කතා කරා විතරයි. මේ ආව නෙවෙයි. බලන්නකෝ කොච්චර හොඳද. We have just had a lunch. අපි මේ කෑවා විතරයි. තේකක් බොමු. No, we just had lunch. අපි මේ කෑම එක කෑවා විතරයි. දවල් කෑම කෑවා විතරයි. දැන් එපා කෑම කියලා කියනවා. පැහැදිලිනේ? ඒ හින්දා මෙන්න මේවා හරියට පුරුදු වෙන්න. ඒ වගේම තව එක දෙයක් කතා කරන්න පුළුවන් පුතේ perfect එකේ වැදගත් කාරණයක්. perfect එකේ දැන් අපි සාමාන්‍යයෙන් she has gone to Kandy. Has she gone to Kandy? දැන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා නම් එයා දැන් ඉන්න ඕනේ නුවර. She has gone to Kandy කියන්නේ ඇය නුවර ගිහිල්ලා. ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්නේ කොයිද පුතේ එතකොට එයා? නුවර. Has she gone to Kandy? ඇය නුවර ගිහිල්ලාද කියලා අහනවා. මේ දෙක ලියා ගන්නකෝ විශේෂයෙන්. තරුවක් දාලා. She has gone to Kandy. ඇය නුවර ගිහිල්ලා තියෙනවා. වරහන් තුල දාන්න දැන් ඇය ඉන්නේ නුවර. වරහන් තුල දාන්න ඒක වැදගත්. දැන් ඇය ඉන්නේ නුවර. දැන් ඇය ඉන්නේ නුවර. හබෝ කියන්න පුළුවන්ද? මොකද්ද? පළවෙනි එකේ තේරුම. Oh, she has gone to Kandy. ඇය නුවර ගිහිල්ලා තියෙනවා. වරහන් තුල ලියන්න ඇය දැන් ඉන්නේ නුවර.
ඇය දැන් ඉන්නේ නුවර. හරි. has she gone to Kandy? ඇය නුවර ගිහිල්ලා තියෙනවද? ඇය නුවර ගිහිල්ලා තියෙනවද? හරිනේ. right. නමුත් පුතේ ඔයාගෙන් අහනකොට ඔයා නුවර ගිහිල්ලා තියෙනවද කියලා අහනකොට මෙහෙම ඇහුවොත් නැත්නම් ඔයා sorry මේ මෙන්න මේ වාක්‍ය බලන්න තුන්වෙනි එක I have gone to Kandy කියලා කියන්නත් බෑ. මේක වැරදි වාක්‍යයක්. I have gone to Kandy කියන එක දාලා වැරදි කියලා දාන්න. එහෙම කියන්නේ නැහැ. මම නුවර ගිහිල්ලා තියෙනවා කියනකොට මම ඉන්න ඕනි කොහෙද එහෙනම්? නුවරනේ. එහෙනම් ඒක වෙන්න බෑනේ. I have gone to Kandy මම මේ හොල්මනක් නෙමෙයිනේ මම මේ ඉඳගෙන මම නුවර ගිහිල්ලා තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑනේ. ඒ හින්දා I have gone to Kandy කියන එක වැරදි වාක්‍යයක් කියලා දාගන්න. ඒක වැරදි. එහෙනම් කොහොමද කියන්නේ? I have been to Kandy කියන්න ඕනි පුතේ. I have been to Kandy. I have been to Kandy. මම නුවර ගිහිල්ලා තියෙනවා කියලා කියන්න ඕනි කොහමද? I have been to Kandy. දැන් කෙනෙක්ගේ ආන්න ඕනි වා නුවර ගිහිල්ලා තියෙනවද? Have you been to Kandy? Have you been to Kandy? Have you been to Kandy? දැන් කාගෙන් හරි අපි ආන ඔයා ඉන්දියාවට ගිහිල්ලා තියෙනවද? Have you been to India? මම ඉන්දියාවට කීප වතාවක් ගිහිල්ලා තියෙනවා. I have been to India many times. තේරෙනවද? මේක හරියට තේරුම් ගන්න. හරිනේ? මොනාරි ගැටලු තියෙනවද ඔය ටිකේ පුතේ? Sir, I have been to Kandy කියන එක සිංහල තේරුම කියන්නේ. I have been to Kandy කියන්නේ මම නුවර ගිහිල්ලා තියෙනවා. මම නුවර ගිහිල්ලා තියෙනවා. Have you been to Kandy? ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? කවදාවත් අහන්න එපා have you gone to Kandy කියලා අහන්න එපා පුතේ. විශේෂ තරුවක් දාලා මේක ලියා ගන්න ඕනේ මෙන්සර්. විශේෂ තරුවක් දාලා ලියා ගන්න ඕනේ පුතාලා මේ ටික. Okay sir. මේවා වැදගත් අපේ කට්ටිය ගොඩාක් වරද්දන තැනක්. Have you been to Kandy? ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? How many times have you been to Kandy? කී පාරක් ඔයා නුවර ගිහිල්ලා තියෙනවද? එහෙම යන්න ඕනේ. වෙන එක්කෙනෙක්ගේ නම් කිව්වට කමක් නැහැ. නමුත් සාමාන්‍ය ඉංග්‍රීසි වල පාවිච්චි කරන්නේ has she been to Kandy? How many times has she been to Kandy? Has your father been to India? ඔයගොල්ලෝ තාත්තා නුවර ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. Right? That is the end of perfect sentences. Perfect sentences හොඳටම පුරුදු වෙන්න. You have to practice a lot. තව විනාඩි කිහිපයක් තියෙන හින්දා අපි ජූලි ටියුට් එකේ මුල් කොටස කතා කරමු නැත්නම් ගත්ත අයට ප්‍රයෝජනයක් නැති වෙන හින්දා. අපි ජූලි ටියුට් එකේ මුල් කොටස් ටික කතා කරමු පුළුවන් තරම්. ගන්න ටියුට් එක take your ටියුට්. ඉන්දා perfect වාක්‍ය හොඳට බලාගන්න. ඊළඟ සතියේ අපි කතා කරනවා continuous වාක්‍ය වල තියෙන ගැටලු මොනවාද? චුටි චුටි දේවල් අපි කතා කරගන්න බලමු. අර ඉමාෂා කියපු දේ පොඩ හොයලා බලන්න මොකක්ද අර ගැටලුව කියලා. හොඳේ. ජූලි මාසේ මට මතක නෑ මැයි මාසේද
right take your tute අපි පුළුවන් ටිකක් කතා කරමු විනාඩි කිහිපයක් අරගෙන ආයෙ මේ කාලේ නාස්ති කරන්න බෑ උදේ පාන්දර පුරුදු වෙන්න ළමයි තරහක් නෙවෙයි ටියුට් එක තිබුණොත් හොඳයි කරලා තිබුණොත් right මේවා ලේසි වැඩ ඉක්මනට කතා කරන්න පුළුවන් අපිට right ඉන්දුනි කරලා තියනවද ඉන්දුනි මදුමාලි කරාද මදුමාලි ඉන්දුනි කරාද Yes sir. Okay ඉන්දුනි කතා කරලා උත්තර කියන්න බලන්න එනවා Audience, a group of people observing an entertainment or sporting event. Oh, දැන් ඔලිම්පික් එක තියෙන්නේ ඔඩියන්ස්ලා නැතුවනේ. දැක්කනේ? උත්සවයේම තිබුණේ 900 ගණන්ද කොහෙද සම්බන්ධ වෙලා ඒ වගේ. Group of people observing an entertainment or sporting event. Entertainment කියන්නේ විනෝදය ගැන දෙන නැත්නම් ක්‍රීඩාව සම්බන්ධ වැඩසටහනක් එකතු වෙලා බලන කට්ටියට අපි කියනවා audience කියලා. Oh, next one. Army, a group resembling military force. Force. Military force කියන්නේ military හමුදාවනේ යුද හමුදාව. Resembling කියන්නේ නියෝජනය කරනවා. Very good උත්තරේ හරි. Resembling කරනවා කියන්නේ පුතේ නියෝජනය කරනවා. Military force හමුදාව. Oh, jury. කියන්න පුතේ jury. Jury, a panel that hears legal matter. A panel that hears legal matter. Legal matter කියන්නේ නීත්‍යානුකූල දේවල්. Hears කියන්නේ අහුම්කම් දෙනවා නෙවෙයි. ඒවා ගැන සාකච්ඡා කරනවා, ඒවා ගැන හොයනවා, ඒවා ගැන බලනවා කියන එක තමයි එකකින් කතා කරන්නේ. සර් ජූරි කියන්නේ මොකක්ද? ජූරි සභාව කියලා එකක් තියෙනවා පුතේ උසාවියේම ජූරි සභාව කියලා එකක් තියෙනවා. මේ වගේ නඩු සම්බන්ධයෙන් කටයුතු කරන කට්ටියක්. ජූරි සභාව කියලා තියෙනවා. Staff, a group of employees in an organization. තව හොඳට කියවන්න ඕනේ පුතා. organization සංවිධානයක් තුල මොකක් හරි ආයතනයක් තුල ඉන්න employees. ඒ කියන්නේ කාර්ය මණ්ඩලය. employees කියන්නේ කාර්ය මණ්ඩලය. ආයතනයක් තුල ඉන්න කාර්ය මණ්ඩලයකට අපි කියනවා staff කියලා. මේවා අපි කිව්වේ collective nouns නේ මතකනේ? crowd, a large number of people gathered in one place. A large number of people gathered in one place. එක තැනක එකතු වෙලා ඉන්න බොහෝ සංඛ්‍යාවක මිනිස්සු. very good පුතා නියමයි හොඳයි. අඩුපාඩු හදාගන්න ළමයි. මදුමාලි ඇහෙනවද? can you hear me මදුමාලි? Yes sir. Okay මෙන්න මේක කරමු එනවා ලේසි වැඩක්. A crowd of people. A band of musician කියන්නේ musician කියන්නේ පුතා? musician. A team of players. A collection of coins. කියන්නේ කාසි වල එකතුවක්. ඔව්. A colony of ants. කූඹීන්ට අපි කියන්නේ කොලෝනි එකක් කියලා නේ. colony of ants. දැන් මේ අද පාඩම මේක තමයි ටියුට් එක තමයි සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න ඉතින් අර ගොඩක් අය නැති ඉඳම අපි වෙනස් කරා. ආයේ ලබන සතිය සම්පූර්ණ ඉවර කරනවා. කරන්න දෙයක් නැහැ. right. තව එකක් බලමු. මේකත් අරකට එක්ක සම්බන්ධම එකක්. ඩෝරංගා කරාද ඩෝරංගා? පැතුමි? Yes sir. අන්න පැතුමි කියන්නේ නම් The captain and his crew will arrive to the harbor next morning. crew නෙමෙයි කියන්නේ crew. මොකද්ද?
crew එක කියලා කියන්නේ හොඳේ Our 80 teachers in our school staff today. There were there are the today කියලානේ තියෙන්නේ පුතේ The orchestra was quite big and they did wonderful job. quite big කියන්නේ සෑහෙන විශාලයි කියන එක. Our cricket team won the final test match. Okay. There were many children among the audience yesterday. And yesterday in the among them. Hari. Okay. Hari dagan. Right. Okay. අපි ඉතුරු ටික කතා කරමු ලබන සතියේ හැමෝම කරලා තියන්න. Next week අපි present continuous වල වෙනත් භාවිතාවන් present continuous වල ගැඹුරු තැන් මොනවාද කියලා අපි කතා කරමු ලබන සතියේ we'll discuss those things next week. Okay. ඔව් පුතේ. Sir, may